රයිට් අයිබුවන් මම තෙෂාන් ඉතිං අද අපි අලුත් ගිටාර් ලෙසන් එකකින් හම්බෙන්න එනවා ඔයාලව කාලයකට පස්සේ ඉතිං පහුගිය ලෙසන්ස් වල පොඩි ගැටලු තිබුණා සහ කාලෙකින් වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා අපි දැනට ඉන්නේ අපේ ලීඩ් ගිටාර් ෆවුන්ඩේෂන් ලෙසන් සීරීස් එකේ ඉතින් මේ ෆවුන්ඩේෂන් ලෙසන් සීරීස් එකේ ලෙවල් 0 ස්ටේජ් එක අපි වීඩියෝස් ටික බැලුවා ඒකෙදි මම ඔයාලට කියලා දීපු කාරණා ටික මම හිතනවා ඔයාලා මේ වෙනකොට ප්‍රැක්ටිස් කරලා ඇති කියලා ඉතින් දැන් ලෙවල් 1 වීඩියෝස් පටන් ගන්න කාලය හරි ඉතින් ලෙවල් 1 එකේ වීඩියෝස් තමයි අද ඉඳලා channel එකට ඇඩ් කරන්නේ ඉතින් මේකෙදි අපිට ප්‍රැක්ටිකල් ලෙසන්ස් වලට අමතරව තියරි ලෙසන්ස් කීපයක් ඉගෙන ගන්න තියෙනවා ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ලෙසන්ස් වලට අමතරව ගිටාර් එකේ ප්‍රායෝගිකව අපි පුහුණු වෙන අභ්‍යාස වලට අමතරව අපිට සංගීත සිද්ධාන්ත ඉතාම සුළු බොහොම පොඩි මියුසික් තියරි ටිකක් තියෙනවා ඉගෙන ගන්න ඉතින් ඒවත් එක්ක ප්‍රායෝගික අභ්‍යාස දෙකම මෙතන ඉඳන් දිගටම ලෙසන්ස් වල වැටෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට ඒ වීඩියෝස් එක්ක ඒවා බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට ඉදිරිපත් කරන්න මට හැකියාවක් ලැබේවි කියලා. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා ඇකෝස්ටික් ගිටාර් එකකින් පුළුවන් නම් වීඩියෝස් දාන්න කියලා. ඉතින් ඇකෝස්ටික් ගිටාර් එක මගේ ළඟ තියෙන ගිටාර් එක ඔයාලට බැලුවොත් මගේ ෆින්ගර් එක්සර්සයිස් පළවෙනි වීඩියෝ එක ඔයාලට පෙනේ ගිටාර් එක මෙතන ගිටාර් නෙක් එකේ මෙතන සම්බන්ධ වෙන තැන ගිටාර් බොඩි එකට සම්බන්ධ වෙන තැන එතන ඩැමේජ් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගිටාර් එක මට වීඩියෝස් වල ගන්න විදියක් නැහැ. මොකද ඒක ප්ලේ කරද්දී මේ ගිටාර් එකේ ඇක්ෂන් එක වැඩි. ගිටාර් එකේ ඇක්ෂන් එක වැඩි නිසා ඒ ගිටාර් එකෙන් වීඩියෝස් දාන්න විදියක් නැහැ. පුළුවන් තරම් ඉක්මනට මම ඇකෝස්ටික් ගිටාර් එකට යනවා. ඊට පස්සේ අපි බලමු ඇකෝස්ටික් ගිටාර් එකෙන් දිගටම වීඩියෝස් ටික දාගෙන යන්න. දැනට මම මේ ගිටාර් එකෙන් වීඩියෝස් ඇඩ් කරන්නම්. මොකද දැනට අපි තාම එක්සර්සයිසස් ලෙවල් එකේ ඉන්න නිසා ඇකෝස්ටික් ගිටාර් එකක් වුණත් නොවුණත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එක්සර්සයිසස් කරන්න එක්සර්සයිසස් ඔයාලට කියලා දෙන්න මට මේ ගිටාර් එක පාවිච්චි කරන්න දැනට හැකියාවක් තියෙන නිසා. රයිට් ඉතින් අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ලෙසන් එක තමයි සංගීතයේ අපි ඉගෙන ගන්නා වූ ස්වර සියල්ලම ඇතුළත් වන ස්වර කුලකය. අපි අද ඉගෙන ගන්නේ නෝට් සර්කල් එක ගැන. එහෙම නැත්නම් අපි ඉගෙන ගන්නා වූ ස්වර පද්ධතියේ තියෙන සියලුම ස්වර ඇතුළත් වෙලා හැදෙන සර්කල් එකක් තියෙනවා. ඒක ගැන තමයි අපි අද ඉගෙන ගන්න. ඉතින් අපි බලමු මුලින්ම අපේ සංගීතයේ තිබෙනා වූ ස්වභාවික ස්වර ගැන. නැචරල් නෝට්ස් ගැන ඔයාලට කියලා දෙන්න ඕනේ. අපි පාවිච්චි කරන්නේ ගිටාර් ඉගෙන ගන්නකොට වෙස්ටර්න් මියුසික් වල තියෙන ස්වර. එහෙම නැත්නම් වෙස්ටර්න් මියුසික් නෝට්ස් බටහිර සංගීතයේ තිබෙන ස්වර පද්ධතිය තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකෙදි ඕනම ස්කේල් එකකට නෝට් ස්වර 7ක් තිබෙනවා. ස්වර 7කින් තමයි බටහිර සංගීතයේ ස්කේල්ස් ක්ලාසිකල් ස්කේල්ස් හැදිලා තියෙන්නේ ස්වර 7ක් හෝ ඊට අඩුවෙන්. ඉතින් බටහිර සංගීතයට අමතරව වෙනත් සංගීත ශෛලීන් ලෝකේ තියෙනවා. උදාහරණයක් විදිහට ජර්මන් මියුසික් වල ස්වර 8ක් තියෙනවා කියලා මම අහලා තිනවා. ඒ ගැන මට හරියටම හොයලා බලන්න බැරුණා. ඉතින් ඒ වගේ චීනයේ සංගීතය අපි ගත්තොත් චීන මියුසික් වල තියෙන ස්වර 5යි. ඒ වගේ ඉතින් මේ ස්වර 5 අර 7 ඇතුලේ තියෙන නිසා බටහිර සංගීතයට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ලෝකේ පිළිගත් සංගීතය තුල තියෙන ස්වර 7යි. ඒ තමයි A B C D E F G කියන ස්වර 7. A B C D E F G කියන ස්වර 7 පිළිවෙලට තියෙන්නේ. ඉතින් ඔයාලා පොඩි කාලේ ඉගෙන ගනිද්දි ඔයාලා බලන්න ඇති මේජර් ස්කේල් එක ඉගෙන ගන්නකොට C D E F G A B C කියලා ඒ අකුර මැදට පයින්නවා. ඉතින් ඒ අකුර මැදට පැනලා එන්නේ ඇයි කියලා මටත් වෙස්ටර්න් මියුසික් ස්කේල් එක ඉගෙන ගන්නකොට මේජර් ස්කේල් එක ඉගෙන ගන්නකොට මටත් හිතුණා ඒක. නමුත් පස්සේ සංගීතය පිළිබඳ ස්ටඩි කරගෙන යද්දි මියුසික් ඉගෙනගෙන යද්දි ඒක ගැන දැනගන්න ලැබුණා. ඉතින් මුලින්ම නිර්මාණය වුණේ මුලින්ම බේස් නෝට් එකක් විදියට ලෝවස්ට් නැත්නම් අඩුම සංඛ්‍යාතයක් තියෙන නෝට් එක විදියට ලෝකයේ මුලින්ම සංගීත ඉතිහාසය ඉගෙන ගනිද්දී ගැන ගොඩක් කතාන්තර තියෙනවා. ලෝකයේ මුලින්ම නිර්මාණය වෙන ස්කේල් එකේ මුලින්ම තියෙන්නේ A නෝට් එක. ඉතින් A B C D E F G කියලා තමයි මුලින්ම යාලා නැචරල් මයිනර් ස්කේල් එක කියලා අද අපි පාවිච්චි කරන ස්කේල් එක නිර්මාණය කළේ. ඉතින් ඒවට ගොඩක් නම් තියෙනවා. ග්‍රීක් ස්කේල් එක කියලා කියනවා. ඒ වගේ විවිධ නම් පාවිච්චි වෙනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර අපි පස්සේ කතා කරමු. අපිට දැනට ගිටාර් ප්ලේ කරන්න අවශ්‍ය කරන කොටස විතරක් මම මේකෙදි ඇඩ් කරන්නම්. ඒ සංගීතයේ ඉතිහාසය සහ ඒවා කොහොමද ආවේ, නැචරල් ස්කේල් එක කොහොමද හැදුනේ, ඊට පස්සේ මේජර් ස්කේල් එක කොහොමද හැදුනේ, ඒවා ගැන අපි ඉදිරියේදී ගිටාර් හොඳට ඉගෙන ගත්තට පස්සේ අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. රයිට්. ඉතින් අද අපි කතා කරන්නේ නෝට් සර්කල් එක. නෝට් සර්කල් එකේ ඩයග්‍රෑම් එකක් ඔයාලට ස්ක්‍රීන් එකේ එහා පැත්තේ වැටෙයි. A B C D E F G කියන මේ ස්වභාවික ස්වර වලට අමතරව තවත් ස්වර 5ක්
අපේ සංගීතයේ තුල තිබෙනවා. අපේ සංගීතය තුල අපි පාවිච්චි කරන ස්වර කුලකය තුල වෙස්ටර්න් මියුසික් වල මව් කුලකයේ තියෙන ස්වර 12යි. ඉතින් ඒ ස්වර 12ම තියෙන ස්වර 12ම පිළිලා තියෙන විදිය ගැන තමයි අද අපි මේ ලෙසන් එකේ ඉගෙන ගන්න යන්නේ. ඉතින් ඒ ස්වර 12 පිළිලා තියෙන විදිය ඔයාලට ස්ක්‍රීන් එකේ තියෙන ඩයග්‍රෑම් එකෙන් දැන් බලන්න පුළුවන්. A B C D E F G කියන ස්වර ටික සහ G වලින් පස්සේ ආපහු යන්නේ A කියන ස්වරයට. සිංහල ක්‍රමයට කියනවා නම් දා නි සා රි ගා මා දා කියන පිළිවෙලට තමයි සිංහල භාෂාවෙන් කියනවා නම් පෙරදිග ක්‍රමයට කියනවා නම් ඒක කියන්න තියෙන්නේ. ඉතින් නෝට් සර්කල් එකේ ඔයාලට බැලුවට පස්සේ පෙනෙයි අර මුලින්ම කියපු නැචරල් මියුසික් වල තියෙන නෝට්ස් 7ට අමතරව තව 5ක් තියෙනවා. ඒ 5 එක එකතු වුණාට පස්සේ මුළු ස්වර 12ක් අපි පාවිච්චි කරන නෝට් සර්කල් එකේ ස්වර 12ක් සංගීතයේ මව් කුලකය තුල තියෙනවා. රයිට්. ඉතින් ඔය කියන ස්වර 12 තමයි අපිට අපේ මියුසික් වල පාවිච්චි වෙන්නේ. A B C D E F G කියන ස්වර අතරට තවත් ස්වර 5ක් ඇතුළත් වෙලා මේ සර්කල් එකේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වලින් පස්සේ A sharp ඊළඟට B ළඟට sharp or flat කියලා නෝට් එකක් නැහැ. B ළඟට තියෙන C නෝට් එක. C වලින් පස්සේ C sharp D sharp E F සහ E ළඟට E sharp කියලා නෝට් එකක් නැහැ. E ගාවට තියෙන F කියලා නෝට් එක කෙලින්ම. F වලින් පස්සේ F sharp වලට පස්සේ G තියෙනවා. G වලට පස්සේ G sharp තියෙනවා. G sharp වලට පස්සේ ආපහු A තියෙනවා. එතකොට මම මේ sharps වලින් කියපු notes සියල්ලම flats වලින් කියන්නත් පුළුවන්. flat වලින් කියන්න පුළුවන් flat. sharp කියන එකේ අදහස note එකේ ස්වරය තීව්‍ර වෙනවා කියන එක. flatten sharpen කියන ඉංග්‍රීසි වචනෙන් කියන්නේ flat කියන එකේ flatten කියන වචනෙන් එන්නේ. flatten කියන්නේ note එකේ තීව්‍රභාවය අඩු වෙනවා කියන අදහස. එතකොට සිංහල භාෂාවෙන් කියනවා නම් මේ ස්වර වලට කියන්නේ තීව්‍ර ස්වර සහ කෝමල ස්වර. තීව්‍ර කියන්නේ sharps වලට, කෝමල ස්වර කියන්නේ flats වලට. සිංහල භාෂාවෙන් ඒ ස්වර වලට දෙන හැඳින්වීම ඒක. එතකොට ඔයාලට මේ note circle එකේ විශේෂයෙන්ම දැනගන්න තියෙන අවස්ථා දෙකක්. මොකද note circle එකේ B C කියන ස්වර දෙක අතර තියෙන පරතරය සහ E F කියන ස්වර දෙක අතර තියෙන පරතරය විශේෂයි. ඒක සංගීතයේ ඔයා මොන ස්කේල් එක පාවිච්චි කරත්, මොන ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් වෙස්ටර්න් මියුසික් ප්ලේ කරත් B C E F කියන ස්වර දෙක අතර මැද වෙනත් ස්වරයන් පිහිටන්නේ නැහැ. ඒක නිසා ඒක විශේෂ අවස්ථාවක්. එතකොට ඔය ඕනම ස්වර දෙකක් අතර තියෙන දුර අපි සංගීතයේදී ස්වරවල අගය මනිනවා. අපිට ඕනම දෙයක් මනින ඒකකයක් තියෙනවානේ. ඉතින් අපේ මියුසික් වල තියෙන ස්වර මනින ඒකකයකුත් අපිට තියෙනවා. ඒක මේකෙදි ටිකක් වැදගත්. අපි දැන් මෙතන A note එක ප්ලේ කරොත් එහෙම ඊළඟ B note එක තියෙනවා ඊළඟ ෆ්‍රෙට් දෙකක් එහාට ගියාට පස්සේ. right. මේ විදිහට B C D කියන ස්වර ටික තියෙනවා. ඉතින් මේ ස්වර දෙකක් අතර තියෙන දුර මනින ඒකකය තමයි ඉන්ටර්වල්ස් කියලා අපි කියන්නේ. මේ සංගීතයේදී මේ ඉන්ටර්වල්ස් වලට විශේෂ නම් දෙනවා. ඉතින් අපිට දැනට මේ අවස්ථාවේදී ඉන්ටර්වල්ස් වලට කියන විශේෂ නම් ඔක්කොම ඉගෙන ගන්න කිසිම අවශ්‍යතාවයක් මේ වෙලාවේදී නැහැ. ඉදිරියේදී ඒ ගැන මම අනිවාර්යෙන් පැහැදිලි කරලා වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සංගීතයේ දුර මනින ඒකකය තමයි ඉන්ටර්වල්ස්. කියන්නේ නෝට්ස් දෙකක් අතර තියෙන පරතරය අන්තරය කොපමණද කියන එක අපි මනිනවා. ඉතින් මේකෙදි විශේෂයෙන් එක නෝට් එකක ඉඳලා හරියටම ඊට එහා පැත්තේ තියෙන නෝට් එකට තියෙන පරතරයට ඒ කාල අන්තරයට අපි කියනවා සෙමිටෝන් එකක් කියලා. ඊළඟට තව වචනයක් පාවිච්චි කරනවා. එක නෝට් එකක් ළඟ ඉඳලා අනුයාත නෝට් දෙකක් ඉදිරියට ගියාට පස්සේ උදාහරණයක් විදියට අපි නෝට් සර්කල් එකේ A නෝට් එකේ ඉඳලා හරියටම සර්කල් එකේ නෝට්ස් දෙකක් දක්ෂිනාවර්තව නැත්නම් වාමාවර්තව කැමති පැත්තකට නෝට්ස් දෙකක් අපි ගියොතින් A sharp B කියලා දෙකක් ගියොතින් ඒ දුර අපි කියනවා ඒ ප්‍රාන්තරයට ටෝන් එකක් කියලා. එතකොට සෙමිටෝන් එකක් කියලා කිව්වේ නෝට් සර්කල් එකේ ඕනෑම එක ළඟ පිහිටි නෝට් දෙකක් අතර තියෙන පරතරය. එක ළඟ පිහිටි නෝට් දෙකක් ඕනම තැනකින් සිලෙක්ට් කරන්න. උදාහරණයක් විදිහට EF තියෙන එක ළඟ EF කියන ටෝන් දෙකේ අතර තියෙන පරතරය අපි කියන්නේ සෙමිටෝන් එකයි. නැත්නම් ඔයා ගන්න B flat B. B flat කියන්නේ A sharp ඔයාට නෝට් සර්කල් එක බැලුවොත් වෙන්නේ. A sharp note එකයි B flat note එක කියන්නේ දෙකම එකක්. එතකොට B flat note එකේ ඉඳලා B වලට තියෙන දුර සෙමිටෝන් එකයි. ඒ වගේම තමයි මම කිව්වා ටෝන් එකක් කියන්නේ ඕනෑම එක ළඟ පිහිටි notes ප්‍රාන්තර දෙකක් අතර. සෙමිටෝන් එකක් කියලා අදහස් කරන විදිය ප්‍රාන්තර දෙකක් එක ළඟ තිබ්බොතින් ඒ එක ළඟ තියෙන ස්වර තුනක කලාපය. එහෙම නැත්නම් එක ස්වරයක්
නෙමෙයි ස්වර දෙකක් ඉදිරියට ගියාට පස්සේ. නෝට් සර්කල් එකේ ඕනෑම එක ස්වරයක ඉඳලා 1යි 2යි කියලා ගණන් කරලා ස්වර දෙකක් ඉදිරියට ගියාට පස්සේ අර පටන් ගත්ත ස්වරය සහ ඉවර වෙච්ච ස්වරය 1යි 2යි කියලා ගණන් කරලා ඉවර වෙච්ච නෝට් එකයි පටන් ගත්ත නෝට් එකයි අතර තියෙන කාල ප්‍රාන්තරයට තමයි අපි කියන්නේ ටෝන් එකක් කියලා. උදාහරණයක් විදියට E වල ඉඳලා F sharp වෙනකන් තියෙන ප්‍රාන්තරය ඔයාලට ගණන් කරන්න වෙනවා 1යි 2යි කියලා ගණන් කරාම E වල ඉඳන් F තියෙනවා 2යි කියලා ගණන් කරාම F sharp තියෙනවා. E F F sharp ඒ E වල ඉඳලා F sharp වෙනකන් තියෙන ප්‍රාන්තරයට අපි කියනවා ඉන්ටර්වල් එකට ටෝන් එකක් කියලා. ඉතින් ගිටාර් එකේ මේක ප්‍රැක්ටිකල් වෙන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියන්නම්. අපි C නෝට් එක ගත්තොත් ගිටාර් එකේ අපි නෝට් සර්කල් එකේ බලනවා C නෝට් එක. හරියටම නෝට් සර්කල් එකේ සෙමිටෝන් එකක් කියන්නේ ගිටාර් එකේ එක ෆ්‍රෙට් එකයි යන්නේ. දැන් අපි ඉන්නේ තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ පස්වෙනි ෆ්‍රෙට් එකේ මම තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ හයවෙනි ෆ්‍රෙට් එකට යනවා. එතකොට මම හරියටම සෙමිටෝන් එකක් යන්නේ. ඔයාලට නෝට් සර්කල් එකේ බැලුවොත් වෙන්නේ C වලට පස්සේ තියෙන නෝට් එක C sharp නැත්නම් D flat නෝට් එක. C sharp කියලා අදහස් කරන්නේ මම C නෝට් එකේ ඉඳලා එකක් ඉදිරියට යන නිසා. මෙතන තියෙන ඊළඟට D නෝට් එක ඔයා C sharp වල ඉඳලා එකක් ආපහු දක්ෂිනාවර්තව ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් හම්බෙන්නේ ඔයාට D නෝට් එක. ඒක හරියටම මෙතන තියෙනවා. D. එතකොට C sharp වල ඉඳලා ඉදිරියට එන නිසා අපි මේකට ඊළඟ තියෙන නෝට් එකට C sharp කිව්වා. අපිට ඒකටම කියන්න පුළුවන් තව නමක් තමයි D වල ඉඳලා D flat. මොකද D වල ඉඳලා පස්සට ගියොත් ගිටාර් එකේ ඕනම තැනක ඉන්න ෆ්‍රෙට් එකේ ඉඳලා අපි ආපස්සට ගියොත් අපි කියනවා ඒ නෝට් එකට ෆ්ලැට් නෝට් එකක් කියලා. මේක අදාළ වෙන්නේ නැහැ B C සහ E F කියන ස්වර අතර කාලයට මේක අදාළ වෙන්නේ නැහැ. මොකද B වල ඉඳලා C වලට තියෙන්නේ සෙමිටෝන් එකක්. E වල ඉඳලා F වලට තියෙන්නේ සෙමිටෝන් එකක්. ඒක නිසා ගිටාර් එකේ ඕනම තැනක B වල ඉඳලා C වලට යන්න නම් B නෝට් එක තියෙන තැන ඉඳලා හරියටම එක ෆ්‍රෙට් එකක් ඉස්සරහට ගිය තැන අනිවාර්යයෙන්ම C නෝට් එක තියෙනවා. ඉතින් ඔය F නෝට් එක ඉඳලා අනිවාර්යෙන් E F අතර ප්‍රාන්තරයක් ගත්තොත් ඒ වගේම තමයි F නෝට් එකේ ඉඳලා එකක් පිටිපස්සට ගිය තැන අනිවාර්යයෙන්ම E නෝට් එක තියෙනවා සහ E නෝට් එක තියෙන තැන ඉඳලා එකක් ඉස්සරහට ගිය තැන අනිවාර්යයෙන්ම F නෝට් එක තියෙනවා. E F සහ B C දෙකම ගිටාර් එකේ අනුයාත ෆ්‍රෙට්ස් අතර තමයි පිහිටන්නේ. ඒ ඇරෙන් අනිකුත් නෝට්ස් අතරට හැමනිතරම නෝට් එකක් ඇඩ් වෙනවා. ඒ විදිහට තමයි අපේ සංගීතයේ තියෙන ස්වර 12 arrange වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට ඔය නෝට් සර්කල් එක බැලුවට පස්සේ පෙනෙයි නෝට් සර්කල් එකේ තියෙන ස්වර 12 ගියාට පස්සේ 13 වෙනි ස්වරය අනිවාර්යයෙන්ම අර කලින් ස්වරයමයි. ඉතින් මියුසික් වල තියෙන වෙස්ටර්න් මියුසික් වල තියෙන නෝට්ස් 12 arrange වෙලා තියෙන ඔය ක්‍රමය පදනම් වෙලා තමයි මේ ගිටාර් එකේ ෆ්‍රෙට් බෝඩ් එකට ෆ්‍රෙට්ස් 12ක් එන්නේ. එතකොට ඔයාලා බැලුවොත් 12 වෙනි ෆ්‍රෙට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩොට්ස් දෙකක් තියෙනවා. මේ හැම ෆ්‍රෙට් එකේම ඩොට් එක ගානේ තමයි තියෙන්නේ. සමහර ගිටාර්ස් වල 7 වෙනි ෆ්‍රෙට් එකේ ඩොට්ස් දෙකක් තියෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒවා ගැන අපි පස්සේ කතා කරමු. දැනට අපි ජෙනරල් ෆ්‍රෙට් බෝඩ් එකක් සාමාන්‍ය විදිහේ ෆ්‍රෙට් බෝඩ් එකක් ගත්තොත් 12 වෙනි ෆ්‍රෙට් එකේදී තමයි ඩොට්ස් දෙකක් ඔයාලට දෙක ගන්න පුළුවන් මේ ගිටාර් එකේ තියෙන විදිහට. එකෙන් අදහස් කරන්නේ 12 වෙනි ෆ්‍රෙට් එකේදී පළවෙනි නෝට් එකම දැන් ස්ටෑන්ඩඩ් ටියුනින් එකේ තියෙන ගිටාර් එකේ E A D G B E කියන නෝට්ස් 6 තමයි තියෙන්නේ. හරියටම 12ක් ගිය තැන නෝට් සර්කල් එකේ විදියටම ආපහු 12 වෙනි ෆ්‍රෙට් එකේ තියෙන මේ නෝට්ස් ටිකත් E A D G B E right ඕනම නෝට් එකක් හැදිලා තියෙන්නේ ඒ නෝට් එකටම ආවේනික වූ පිච් එකකින්. අපි කියනවා පිච් එක කියලා. අපි නෝට් එකක් කියලා හඳුන්වන්නේ එක්තරා ස්ථාවර පිච් එකකට. පිච් කියන ඉංග්‍රීසි වචනයට සිංහලෙන් කියන්නේ තාරතාවය කියන වචනය. තාරතාවය කියන එකෙන් අදහස් වෙන්නේ අත්තනම තීව්‍රතාවය. එතන තියෙන සංඛ්‍යාතය කොච්චරද කියන එක. ඒ තීව්‍රතාවය වෙනස් වෙද්දී තමයි නෝට් එකක් තව එකකින් වෙනස් වෙන්නේ. ඉතින් මෙතනදී C sharp C වල ඉඳන් එකක් ඉස්සරහට ගියාම නැත්නම් A වල ඉඳලා අපි ගමු. A නෝට් එකේ ඉඳලා එකක් ඉස්සරහට ගියාම A sharp කියනවා. නැත්නම් B වල ඉඳන් එකක් පිටිපස්සට ආවට පස්සේ B flat කියනවා. මේ නෝට් දෙකම එකක්. ඒ වගේම තමයි ඕනම තැනක අපිට හම්බුනොත් මෙතනදී G නෝට් එක G වල ඉඳන් එකක් ඉස්සරහට ගියාම අපි කියනවා මේ නෝට් එකට G sharp. ආයෙ තියෙන්නේ A. A වල ඉඳන් පිටිපස්සට මේ නෝට් එකට යන්න පුළුවන් නිසා A වලට සාපේක්ෂව මේක A flat වෙනවා. G වලට සාපේක්ෂව මේක G sharp වෙනවා. මේ G sharp කිව්වත් A flat කිව්වත් අපි අදහස් කරන්නේ එකම නෝට් එක. ඒකට හේතුව මේ නෝට් එකේ තියෙන පිච් එක නියත අගයක්.
A sharp කිව්වත් G flat කිව්වත් මේ නෝට් එකේ තීව්‍රතාවය එහෙමත් නැත්නම් මේකේ මේ නෝට් එකට අදාළ සංඛ්‍යාතයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක සංගීතයේ අපි මේ ස්වර ඉගෙන ගන්නකොට විශේෂ අවස්ථාවක්. එකම නෝට් එකට නම් දෙකක් තියෙනවා. ඒක එච්චර හිතන්න ඕනේ නැහැ. මේ නම් දෙකෙන්ම කියවෙන්නේ එකම නෝට් එකක් බව දැන ගැනීම විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. එකම නෝට් එකට නම් දෙකක් කියන විශේෂ අවස්ථාවක්. ඉතින් මේකට කියනවා enharmonic property එක කියලා. මියුසික් වල තියෙන enharmonic ස්වභාවය කියලා අදහස් කරන්නේ කොතනද හරි enharmonic කියන වචනේ වා දැක්කොත් ගොඩක්ම ප්‍රසිද්ධ වචනේ තමයි enharmonic equivalent. enharmonic සමානතාවය කියන එක අදහස් වෙන්නේ. enharmonic කියන වචනෙන් අදහස් වෙන්නේ ඇත්තටම සම ස්වරයේ වාදනය වෙනවා කියන එක. සම මම කිව්වා තීව්‍රතාවය තාරතාවය කියන එක. එක හා සමාන තාරතාවයක් සහිත සමානතාවය කියන එක තමයි මේ enharmonic equivalent කියන වචනේ. ඉතින් enharmonic ස්වභාවය කියන්නේ ඔය නෝට් සර්කල් එකේ natural notes ටික අමතක කරාට පස්සේ තියෙන අනිත් හැම නෝට් එකකටම නම් දෙකක් තියෙනවා. එක නෝට් එකක් ඉඳන් ඉස්සරහට ගියොත් එහෙම නැත්නම් නෝට් සර්කල් එකේ දකුණු පැත්තට වම් පැත්තේ තියෙන නෝට් එකෙන් සාපේක්ෂව කියනවා නම් sharp කියලා කියන්න පුළුවන්. නෝට් එකේ නෝට් සර්කල් එකේ වාමාවර්තව ඔරලෝසු කටු කැරකෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට කැරකුණොත් අපිට කලින් තියෙන නෝට් එකට සාපේක්ෂව ඊළඟට හම්බෙන නෝට් එක අපි කියනවා ෆ්ලැට් කියලා. රයිට් මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට නෝට් සර්කල් එකේ ඕනෑම එක ළඟ තියෙන නෝට් දෙකක් අතර පරතරය හරියටම එක ළඟ තියෙන නෝට් දෙකක්. ඒ කියන්නේ එක නෝට් එකක් අතින් අල්ලගෙන එකයි කියලා ගණන් කරලා ඊළඟ නෝට් එකට ගියොත් ඒ නෝට් දෙක අතර තියෙන පරතරයට කියන විශේෂ නමක් ඒ තමයි සෙමිටෝන්. එක නෝට් එකක් අල්ල ගන්න උදාහරණයක් විදිහට අල්ල ගන්න D නෝට් එක. D නෝට් එක අල්ලගෙන ඒකේ ඉඳලා ඔයා වම් පැත්තට හරි දකුණු පැත්තට හරි 1 2 කියලා නෝට්ස් දෙකක් ගණන් කරලා ගියොත් ඒ පටන් ගත්ත නෝට් එක සහ 1 2 කියලා ගණන් කරලා ඉවර වෙච්ච නෝට් එක D වල ඉඳලා නම් D sharp E D සහ E අතර තියෙන පරතරය හෝ D වල ඉඳන් පිටිපස්සට යනවා නම් D flat C D සහ C අතර පරතරය හෝ D වල ඉඳන් ගන්නවා නම් D සහ E අතර පරතරය මේ දෙකෙන් කැමති එකක් ගන්න. ඒ නෝට්ස් එක ළඟ දෙකක් අපි ඉස්සරහට ගියා නැත්නම් පිටිපස්සට ගියා 1 2 කියලා ගණන් කරලා එතකොට පටන් ගත්ත නෝට් එක සහ ගණන් කරලා ඉවර වෙච්ච නෝට් එක අතර තියෙන පරතරය ටෝන් එකක්. ගිටාර එකේ නම් දැන් මෙතන තියෙනවා D නෝට් එක මම ගණන් කරනවා 1 2 කියලා දෙකක්. මෙතන තියෙන්නේ E නෝට් එක. ඒතර මේ D සහ E අතර තියෙන නෝට්ස් දෙකේ පරතරයට මේ නෝට් දෙක අතර තියෙන වෙනසට අපි කියනවා ටෝන් එකක් කියලා. හැම නිතරම ගිටාර එකේ ඕනම ෆ්‍රෙට් එකකින් පටන් අරන් ඔයා ෆ්‍රෙට්ස් දෙකක් 1 2 කියලා ගණන් කරලා ගියොත් මේ පළවෙනි ඇඟිල්ල තියෙන නෝට් එක සහ 2 කියලා ගණන් කරාට පස්සේ තුන්වෙනි ඇඟිල්ල තියෙන නෝට් එක අතර වෙනස හැම නිතරම ටෝන් එකක් වෙනවා. රයිට්. ටෝන් සහ සෙමිටෝන්ස් හොඳට අඳුන ගන්න පුළුවන් නෝට් සර්කල් එකෙන් මම හිතනවා ටෝන් සහ සෙමිටෝන් අතර වෙනස සහ ඒ දෙකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් මේ නෝට් සර්කල් එක ගිටාර එකේ ප්‍රැක්ටිකල් වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. අපි ගමු නෝට් සර්කල් එකේ A වලින්. මොකද නෝට් සර්කල් එකේ උඩම නෝට් එක A විදියට තියෙන. A වලින් සාමාන්‍ය විදියට අපි පටන් අරගෙන A B C D E F G A කියලා තමයි කියන්නේ. ඒකට නෝට් සර්කල් එක දිහා බලාගෙන මම මේ ප්ලේ කරන විදියට නෝට්ස් ගැන හිතන්න. දැන් ඔයා මේ වෙනකොට මම හිතනවා ඔයා දන්නවා ගිටාර එකේ ඕපන් නෝට්ස් මොනවද කියලා. ගිටාර එකේ කැමති ස්ට්‍රින්ග් එකක් ඔයා අල්ල ගන්න. මේ ස්ට්‍රින්ග් වල නෝට්ස් ටික හරියටම නෝට් සර්කල් එකෙන් අපිට හොයාගන්න පුළුවන් නෝට් සර්කල් එක පාවිච්චි කරලා. දැන් මම A නෝට් එකෙන් පටන් ගන්නවා. පස්වෙනි ස්ට්‍රින්ග් එකේ ඕපන් පොසිෂන් එකේ තියෙන නෝට් එක තමයි A නෝට් එක කියන්නේ. ඕපන් නෝට් එක A. දැන් ඔයා නෝට් සර්කල් එක දිහා බලාගෙන A නෝට් එකේ ඉඳලා ඉදිරියට ගියොත් A ළඟට තියෙන්නේ A sharp නැත්නම් B flat. ඊළඟට තියෙන්නේ B. ඊළඟට තියෙන්නේ C. ඊළඟට තියෙන්නේ C sharp නැත්නම් D flat. ඊළඟට තියෙන්නේ D note එක. ඊළඟට ඔයා බලන්න D sharp නැත්නම් E flat කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ E note එක. ඊට පස්සේ තියෙන්නේ F note එක. ඊළඟට තියෙන්නේ F sharp නැත්නම් G flat කියන note එක. ඊළඟට තියෙන්නේ G. ඊට පස්සේ G sharp නැත්නම් A flat කියන note එක. ඊට පස්සේ ආපහු නැවතත් 12 වෙනි ෆ්‍රෙට් එකේදී A note එකම හම්බ වෙනවා. රයිට්. ඒ විදිහට මේ ගිටාර එකේ කම්බි 6න් ඕනම ෆ්‍රෙට් එකක තියෙන නෝට් එක පටන් අරගෙන නැත්නම් මේ කෙලවරේ ඕපන් නෝට් එක අපි දන්න එක පටන් අරගෙන මේක B දෙවෙනි ස්ට්‍රින්ග් එකේ ඕපන් නෝට් එක B වලින් ඉඳන් පටන් අරගෙන මේ හැම ෆ්‍රෙට් එකක්ම මේ ෆ්‍රෙට්ස් 12 තියෙන නෝට්ස් තමයි ওই නෝට් සර්කල් එකෙන් සංකේතවත් වෙන්නේ.
පළවෙනි නෝට් එක ඕපන් නෝට් එක B එනම් C නෝට් එක ඊට පස්සේ C sharp මුලින්ම B C sharp D D sharp E F sharp G G sharp A sharp B. එතකොට දැනට මුළු ෆ්‍රෙඩ් බෝඩ් එකේ තියෙන ඔක්කොම නෝට්ස් ඔයාලට පුළුවන් ලියන්න නෝට් සර්කල් එක පාවිච්චි කරලා. නෝට් සර්කල් එකේ තියෙන තියරි එකට අනුව තමයි ෆ්‍රෙඩ් බෝඩ් එකේ නෝට්ස් පිහිටන්නේ. මම හිතනවා නෝට් සර්කල් එක ගැන පැහැදිලි ඇති කියලා. මේ නෝට් සර්කල් එක පිළිබඳව දැනුම නැතුව අපිට මෙතනින් එහාට තියෙන කිසිම දෙයක් ගිටාර් තියරි ගොඩක් තව තියෙනවා ඉගෙන ගන්න. ඒ දේවල් ඉගෙන ගන්න කලින් මේ අන්තිම සරල, ඊටාම සරල පොඩි දෙයක් තමයි නෝට් සර්කල් එකේ තියෙන. ඉතින් ඔයාගේ ගිටාර් ඉගෙන ගන්න නෝට්බුක් එකට, ගිටාර් නෝට්බුක් එකට ඔයාගේ ගිටාර් ලෙසන්ස් ඉගෙන ගන්න පොතට අනිවාර්යයෙන් මේ නෝට් සර්කල් එක ඇඳලා ඒකේ සෙමිටෝන් අතර පරතරය උදාහරණයක් විදිහට මාක් කරන්න. ඊට පස්සේ ටෝන් එකක් කියන්නේ මොකක්ද කියලා මාක් කරන්න. අනිවාර්යයෙන්ම විශේෂයෙන් ඔයා සඳහන් කරන්න B සහ C අතර කිසිම නෝට් එකක් නැහැ. සහ E සහ F අතරත් BC වගේම තමයි. BC EF කියන දෙක අතර කිසිම නෝට් එකක් නැහැ. ඒක විශේෂ අවස්ථාවක්. BC සෙමිටෝන් EF සෙමිටෝන්. ඒ දෙක තමයි දැනට මතක තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් හැම නෝට් එකක් අතරටම ඒකේ පිටිපස්සේ තියෙන නෝට් එකට සාපේක්ෂව අපි කියනවා ෂාප් නෝට් එකක් ඇඩ් වෙනවා කියලා. ඒක ඉස්සරහා තියෙන නෝට් එකට සාපේක්ෂව අපි කියනවා ෆ්ලැට් නෝට් එකක් ඇඩ් වෙනවා කියලා. A sharp කිව්වත් B flat කිව්වත් දෙකම එකයි. D sharp කිව්වත් E flat කිව්වත් දෙකම එකයි. ඒ විදිහට ඒ නෝට් එකට දෙපැත්තේ තියෙන නෝට් වලට සාපේක්ෂව මැද තියෙන නෝට් එක නම් කරන්න පුළුවන්. නමුත් මොන නම දුන්නත් ඒකේ තියෙන පිච් එක එහෙම නැත්නම් ඒකේ තාරතාවය එකම අගයක් නිසා ඒ නෝට් දෙකෙන්ම කියවෙන්නේ එකම ස්වරයක් ගැන කියන එකත් විශේෂයෙන් මතක තියාගන්න. එතකොට ඔය නෝට් සර්කල් එකේ තියෙන නෝට් 12 ගිටාර් එකේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැන වෙනකම් පෙන්눔 කරන්නේ මේ නෝට් 12 බව ඔයා දැනගෙන ඉන්න ඕනේ. මේ 12 වෙනි ෆ්‍රෙට් එකේ විශේෂයෙන් ඩොට් දෙකක් තියලා සංකේතවත් කරන්නේ. එක ස්වර 12ක කාණ්ඩයක් මෙතනින් අනිවාර්යෙන් ඕනම අවස්ථාවකදී ඉවර වෙනවා කියලා. තව ස්වර 12ක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගිටාර් එකේ තවත් ඩොට් දෙකක් තියෙනවා. ඔයාලට ගණන් කරලා බැලුවොත් කියන්න පුළුවන් මෙතන ඉඳන් ආයේ 12 වෙනි ෆ්‍රෙට් එක තමයි මෙතන ඩොට් දෙකක් තියෙන. මේ ෆ්‍රෙට් 24 ගිටාර් එකේ තමයි මේ විදිහට තව ඩොට් දෙකක් මේ විදිහට දැක ගන්න පුළුවන්. පළවෙනි ෆ්‍රෙට් එක වෙන්නේ මේක ඕපන් පොසිෂන් එකට සමානයි. ඩොට් දෙකක් තියෙන එක පළවෙනි එක මේක 1 2 3 4 5 6 7 8 9 10 11 12 12 වෙනි එකේ තමයි ආපහු මේ විදිහට පළවෙනි ස්වර ටිකම EAD GBE කියන ටික මෙතනත් EAD GBE කියලා හමු වෙනවා. රයිට්. නෝට් සර්කල් එක ගැන මම හිතන්නේ ඔයාලට පැහැදිලි නැති මොන හරි දෙයක් තියෙනවා නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම අනිවාර්යෙන් ඒක ඔයාගේ ප්‍රශ්න විසඳලා දෙන්නම්. ඉතින් අපි ඊළඟට තව ගිටාර් ලෙසන් එකකින් හමු වෙනවා. එතකන් ඔයාලට